නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි අද වෙසක් පුර 15ක පොහොය දවසේ හැම කෙනෙක්ම තම තමන්ගේ ජීවිතවලට මහා කුසල සමුදායක් සිද්ධ කරගෙන සිටින අවස්ථාව මුළු තුන් ලෝකයකටම අසහාය ශාස්ත්‍රඥ වහන්සේගේ ලෝ පහළ වීම සම්මා සම්බුද්ධත්වය අවබෝධ කර ගැනීම පරිනිර්වාණය කියන උතුම් සම්බුද්ධ තෙමගුල එහිපත් කරන වෙසක් පුර 15ක පොහොය දිනය බෞද්ධයින් හිටියට අපිට ඇති වැදගත්ම දවස. ඉන්නතුනි මේ දිනේ තුල ඉතාම වටින ධර්ම මනසිකාරයක් අපිට පවත්වා ගන්නට පුළුවන් නම් ඒක ඉතාම වැදගත් වෙන දෙයක්. අපි කවුරුත් පරක් පෙරක් නොපෙනෙන සසර ගමනක පරිසරණ ඇත්තෝ. කෙලවරක් නොපෙනෙන සසර ගමනට යන අපට සිහිත පිළිසරණ පිණිස තනසිල්ල පිණිස පවතිනවා නම් ඒ බුද්ධ ශාසනයෙන් ලබන ධර්මය හැරුණකොට පිළිසරණ හැරුණකොට වෙනත් දෙයක් නෙමෙයි. ඒ උත්තරීතර භාග්‍ය සම්පන්න අවස්ථාව අපි කාටත් අද දවසේදී සැලසීලා තියෙනවා. එහෙනම් අද දවසේදී අපි තාම අප්‍රමාදී විය යුතුයි. ප්‍රමාදය කියන කාරණාව ජීවිතයේ ඇති වඳ බව සහ මරණයට තව නමක් හැටියට මේ භාග්‍යතුන් වහන්සේ අප්‍රමාදයේ කියන දේ වටිනාම දෙයක් ලෝකයේ ඇති කරගත යුතු එකම ධර්මයේ හැටියට අපිට පෙන්වනවා අප්‍රමාදයේ කුසලයේ ධර්මයේසු කුසල ධර්මයේ ඇති අප්‍රමාදී බව කියන එක. ඒ නිසා මේ කාලය පිළිබඳව අපි තීරණය කරලා කාලය පිළිබඳව තේරුම් අරගෙන බුද්ධෝත්පාද කාලයක අපි බොහොම අපේ මනස සනසා ගන්න, නිවා ගන්න ප්‍රතිපදාව පිළිබඳව අපි ටිකක් විමසා බැලිය යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ අපිට දුකින් මිදෙන මාවතක් දේශනා කරන්නට. පරක් පෙරක් නොපෙනෙන සසර ගමනේ පරිසරණ සත්‍යය එකම දර්ශනයකින් යුක්තයි. එකම දර්ශනයකින් යුක්තයි කියලා කිව්වේ කෙනකෙනාගේ සංකල්ප නානත්වය අදහස් වශයෙන් වෙනස් වුණත් ඒ අයගේ දර්ශනය පවතින්නේ එකම දෘෂ්ටි කෝණයක. ඒ තමයි පවතින ලෝකය තුල සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් වින්දනය කරන මානසික පසුබිමක්. අනේ බාහිර ලෝකයේ තුල වින්දනය කරන මානසික පසුබිම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ අපිට විවරණයකට ලක් කළේ. බුද්ධ ශාසනයෙන් අපිට ලබා ගන්නට තියෙන්නේ අන්න ඒ පටිසෝතගාමී මාර්ගය පිළිබඳව දැක්මක්. පටිසෝතගාමී කියලා කියන්නේ ඒක හරියට උඩුගම් බලා පිහිනනවා වගේ දෙයක්. මහා ජල ප්‍රවාහයක් පහළට ගලාගෙන යනකොට ඒ ජල ප්‍රවාහයට හසුවන හැම දෙයක්ම පහළට ගහගෙන යනවා. බොහොම ශක්ති සම්පන්නයකට විතරයි මේ මහා ස්රෝතක එහෙම නැතිනම් මේ ජල ප්‍රවාහය ඉවත කපාගෙන උඩට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි මේ ධර්මයේ තුල හොඳ ප්‍රතිපදාව තුලත් ගමන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉහළට යන්නට පුළුවන්කම තියෙන්නේ. උතුම් වූ ඥාන ශක්තියකින් යුක්ත පුද්ගලයෙකුට පමණයි. එහෙම නැත්නම් දුර්වලයෙකුට යන්නට පුළුවන් කමක් නැත්තේ. ඥාන ශක්තිය අතින් දුර්වලයෙකුට මෙය ඉතාම අපහසු වෙනවා. එහෙනම් බුද්ධෝත්පාද කාලයක ඉපදින අපි ඒ උත්තරීතර ඥාන ශක්තිය උපදවා ගැනීම පිණිස සහවත් වේකේ. ඒ අනුව තමයි අපිව මේ සැඩපහර ඔස්සේ ගහගෙන යනවද තවදුරටත් එහෙමත් නැතිනම් අපි ඉහළට යනවද කියන එක පිළිබඳව තීරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශනයේ ඇති සුවිශේෂත්වය තමයි
අපිට මේ ජීවිතය තුළම දුකෙන් මිදීම කියන කාරණාව, දුකෙන් මිදීමට ඇති මාර්ගය අනුගමනය කරලා ප්‍රතිඵලය ලබා ගන්නට පුළුවන් බව. ලෝකේ බොහෝ ආගම් සමය දර්ශනයන්හි අවසාන ප්‍රතිඵලය මරණින් මතු ලබා දෙන්නක් වුවත් බුද්ධ ශාසනයෙහි ඇති අග්‍රතම අවසන් ප්‍රතිඵලය ජීවත් වන්නෙකු විසින් ලබාගත හැකි දෙයක්. ඒ නිසා අපිට මේක අද උත්සාහවත් වෙලා බලනවා නම් අද ප්‍රතිඵල ලබාගත හැකි දෙයක්. අපි දැක්ක පහුගිය කාලවකවානුව පුරාවටත් මේ කාල සීමාව තුළ අපේ ලෝකයේතම සමාජයේතම ඇතිවන බීතිකාවන්. ඒ රෝග භය කියන එක කවුරුත් අත්විඳා. කවුරුත් මරණය පිළිබඳව මානසිකාරයක් පැවැත්තුවා. ඒ මරණය කියන දේ මානසිකාරය වීමත් සමගම අපි ඒ සඳහා ප්‍රතිකර්ම හෙව්වා. ප්‍රතිකර්ම හොයනකොට හැම කෙනෙක්ම කායික සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම පිළිබඳව අවධානයක් යොමු කළා. මේක තමයි ලෝකයාගේ සාමාන්‍ය දැක්ම. අනුසෝතගාමී කියලා කිව්වේ මෙන්න මේ දේ තමයි. එතකොට මේ ලෙඩක් ඇති වෙනකොට, රෝගයක් ඇති වෙනකොට මේ රෝගයට ප්‍රතිකර්ම සඳහා ප්‍රතිකර්ම පිණිස සාමාන්‍ය ලෝකයා දකින දේ තමයි ඒකට බේතක් හොයා ගැනීම. එහෙම නැතිනම් කායික සුවපත් භාවය ඇති කරගන්නට අවශ්‍ය කටයුතු විතරක් සම්පාදනය කර ගැනීම. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකම නෙමෙයි. වර්ධවා ගන්නට එපා. මේකෙන් කියන්නේ ලෙඩක් වුණොත් බෙහෙත් ගන්නට එපා කියලා නෙමෙයි. ලෙඩක් වුණත් අපි බෙහෙත් ගන්නට අවශ්‍යයි. නමුත් ඊට වඩා වැඩිතර කාරණාවක් පිළිබඳවයි මේ තුල කතා කරන්නේ. අපි ලෙඩක් වුණත්, ලෙඩක් හැදුණත් අපේ ලෙඩේ අනුව, ලෙඩ වෙන කය අනුව අපේ මනස ලෙඩ කරගන්නවා නම් අන්න ඒක බොහොම වැරදි සහගත දෙයක්. නකුල පිටු සූත්‍රයේදී නකුල පිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි අපි දැන් වයසයි, බොහොම ලෙඩ වෙලා බොහොම අපහසුයෙන් ඉන්නේ කියන කාරණාව සිහිපත් කරලා ධර්මාවවාදයක් කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශ බවට පත්වනේ ගැහැවිය ලෙඩවන කය අනුව ඔබේ මනස ලෙඩ කරගන්නට එපා කියන මේ පිළිතුර. එතකොට ලෙඩවන කය අනුව අපේ මනස ලෙඩ කරගන්නවා කියන එක සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. මේ ගෘහපතිතුමත් බොහොම සතුටින් මේ ධර්මෝපදේශය පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟින් වන්දනා කරලා පිටත් වෙලා ගියා. සරියුත්තරුන් වහන්සේ දැක්ක බොහොම සතුටින් පිටත් වෙලා යන නකුල පිටු ගෘහපතියව. දැකලා එතුමාගෙන් ඇහුවා ඔබ බොහොම සතුටින් වගේ බුදුරජාණන් වහන්සේ බොහොම ධර්මෝපදේශයන් ලබා දුන්නාද කියලා. නකුල පිටුතුමා කිව්වා ඔව් භාග්‍යවතුන් වහන්සේ හොඳ ධර්මෝපදේශයක් ලබා දුන්නා. ලෙඩ වෙන කය අනුව මනස ලෙඩ කරගන්නට එපා කියලා මට කිව්වා. එතකොට සරියුත්තරුන් වහන්සේ අහනවා නකුල පිටුතුමාගෙන් ඔබතුමා අහගත්තද භාග්‍යවතුන් වහන්සේගෙන් ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන මනසක් කියන්නේ මොකද්ද? ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන අහුවද කියලා. අන්න එතකොට තමයි නකුල පිටු ගෘහපතිතුමාට ටිකක් හිතුනේ මට මේ කාරණාව තවත් විස්තර කරගන්නට තිබුණා නම් තවත් වටිනව නේද කියලා. සරියුත්තරුන් වහන්සේගෙන් විමසා සිටියා මේ කාරණාව පැහැදිලි කරන්නට කියලා. සරියුත්තරුන් වහන්සේ මේ කාරණාව බොහොම විස්තරාත්මකව පැහැදිලි කරන්නට යෙදුණා. ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්න. එතකොට ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වන මනසක් සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කරනවා. යම් කිසි කෙනෙක් රූපය අනුව ආත්මවත් හැඟීමක් පනවනවා නම්, පවත්වනවා නම් රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති රූපස්මින් වා අත්තානං සමනුපස්සති අත්තනිවා රූපස්මින් සමනුපස්සති කියලා මේ විදිහට එයා හතර ආකාරයකට රූපය පිළිබඳව මානසිකාරය පවත්වනවා නම් එයාට මඤ්ඤණාවක් කියලා කියනවා. ඒක ඒ වගේම ලෙඩවන කය ඇතුව ලෙඩවන මනසක් සකස් කර ගැනීමක් කියලා කියනවා. ඒ කියන්නේ ලෙඩවන
කය පිළිබඳව අපි සත්පුද්ගල භාවයකින් අදහස් කරගැනීමනේ මේ කෙටියෙන්ම ගත්තොත් සංක්ෂිප්තව අපි ගත්තොත් මේ කාරණාවෙන් විග්‍රහකට දක්වන්නේ. කෙනෙක් ලෙඩවන කය ඇතුව ලෙඩවන මනසක් හදාගන්නේ ඒ ලෙඩවන කය මම කරගත්තට පස්සේ ලෙඩවන කය මගේ කරගත්තට පස්සේ මගේ ආත්මය ලෙස ගත්තට පස්සේ අන්න ඒ කෙනාට ඒ ලෙඩවීම කියන ධර්මය දුකක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. මේක අපි බොහොම ප්‍රඥාවෙන් නුවණින් බෙදාගත යුතු දෙයක්. ලෙඩවීම සහ ලෙඩවීම කියන දුක උපදවා ගැනීම කියන කාරණාව. ලෙඩවීම කියන එක ව්‍යාධි ධර්මයක්. ව්‍යාධි ධර්මය ඔස්සේ ව්‍යාධි දුක උපදව ගන්න එක ඒක අපි කාටත් පුද්ගල බව තුළ ලැබෙන සංකලේශී බව නිසා ලැබෙන දෙයක්. ඒ නිසා ලෙඩවීම කියන ධර්මය ලෙඩ වෙන දුකක් ලෙස විඳීම කියන දේ අද අපි මෝඩකමක් එක්ක කරන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අසුතවත් පුතඥයා එකම වේදනාවට දෙපාරක් සිසිනවා කියලා. ඒ කියන්නේ ලෙඩවීම කියන දේ කායික වේදනාව කෙනෙකුට ලැබෙනකොට ඒ වේදනාව මට ඇති වෙන දෙයක්. ඒ වගේ මේ වේදනාව මගේ කෙනෙකුට ඇතිවන දෙයක් ලෙස වේදනාව සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන්නට ගත්තට පස්සේ ඒ අනුව යන දුක Tamanට විඳින්නට පුළුවන්කම තියෙනවා. අපිට අමාරුම වෙන්නේ කායික දුකට වඩා කායික දුකත් උපාදානය කරගන්න මානසික දුකනේ. අපිට ඔළුවේ කැක්කුමක් හැදුනට ඔළුවේ කැක්කුමට වඩා අමාරු දේ තමයි මට පැයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුම. මොකද ඒ ඔළුවේ කැක්කුම මට ඇති වෙන දෙයක්, පුද්ගලයෙකුට ඇති වෙන දෙයක්, කෙනෙකුට ඇති වෙන දෙයක් ලෙස ග්‍රහණය කරගත්තට පස්සේ ඒ එකම වේදනාව පිළිබඳව අපි දෙපැත්තකින් දුක් විඳිනවා. කයත් ස්පර්ශයක් නිසා මේ මොහොතේ ඇති වෙන දුක් වේදනාවක් දැනෙනවා. ඒ වගේ මේ දුක් වේදනාව මම මගේ කියලා උපාදාන වශයෙන් අල්ලගත්තට පස්සේ ඒ නිසා එන දුකත් අපි විඳිනවා. ඒ නිසා එක්කෝ කෙනෙක් රූපය ආත්මවත් කොට ගන්නවා. මේ රූපය මම කොට මගේ ආත්මය කොට කල්පනා කරනවා. ඒ වගේම රූපවත් වූ ආත්මයක් තියෙන කියලා කල්පනා කරනවා. ඒ වගේම රූපස්මින් වාස්තානං සමනුපස්සති. ඒ වගේම රූපේ කෙරෙහි ආත්මය තියෙනවා කියලා. එහෙමත් නැත්නම් ආත්මය කෙරෙහි රූපේ පිහිටා සිටිනවා කියලා අත්නිවා රූපං සමනුපස්සති. එතකොට මේ මොනම ආකාරයකින් හෝ මේ කරන්නේ මඤ්ඤණාවක්. මේ හතර ආකාරයකින් කුමන ආකාරයකට හෝ මේ මම සහ තව පුද්ගලයෙක් කියන මේ දෘෂ්ටිය ඇතුළත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ දෘෂ්ටිය ඇතුළත් කරගෙන ඉන්න සත්වයින්ට දෘෂ්ටිය අනුව කටයුතු කරන සත්වයින්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා මේ දෘෂ්ටියෙන් මිදීම පිණිස පවතින ඊටාම වැදගත් වටිනා දර්ශනයක්. අපි අවබෝධ කරගත යුතු වෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වපු මේ දෘෂ්ටි සමුග්ඝාතයේ පිණිස පවතින දෘෂ්ටිය දුරු කිරීම පිණිස පවතින ඒ ආර්ය දර්ශනය පිළිබඳව අපි ටිකක් මෙනෙහි කළ යුතු වෙනවා. පින්නතුනේ අපි ඉස්සෙල්ලම බලන්නට ඕනේ අපිට ආත්ම සංඥාව පවතින්නේ කොහෙද කියන එක. ආත්ම සංඥාව පවතින තැන පිළිබඳව අපි කතා කරනකොට මූලික ලෙසම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ රූපය පිළිබඳව. මොකද අද දවසේදී අපි රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්න සත්වයන් විදිහට රූපයම තමයි ප්‍රධාන කරගන්නේ. ඒ නිසා ඔබට වේදනාව කියන ගතියකට වඩා රූපයක් සමග තමයි වේදනාව ප්‍රකට වෙන්නේ. යම්කිසි දෙයකින් ඇති වෙන සැප වේදනාව කියන දේ රූපයක් සමග බැඳී පවතින දෙයක් හැටියටයි මතක් වෙන්නේ. එක්ක ඔබ කැමති ගීතයක් ඔබට සිහිපත් කරගන්නට පුළුවන්. ඔබ කැමති රූපයක් සිහිපත් කරගන්නට පුළුවන්. ඒකට සැප වේදනාව කියන දේ අපිට හමු වෙලා තියෙන රූපය ඇසුරු කරගෙනමයි. ඒ නිසා කාම භූමිය සත්‍යයේ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නවා කියලා විස්තර කරනවා. රූපේ අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නකොට ඒ සත්‍යයට රූපය පිරිසිදු දැක්ක යුතු වෙනවා. ඒ රූපේ පිරිසිදු දැක්ක යුතු නිසා බුදුරජාණන් වහන්සේ සලආයතන සංයුත්තේ තුලත් වේදනා සංයුත්තේ තුලත් බොහෝ කොට ඛණ්ඩ සංයුත්තේ තුලත් මේ කාරණාවන් ඉතාම විස්තර සහිතව පැහැදිලි කරන්නට යෙදුන ප්‍රතිපදාව පිළිබඳව.
එතරම් ඊටාම වැදගත් වෙන මුළු ත්‍රිපිටකයම පිරික්සා බලනකොට අපිට අත්‍යවශ්‍ය වෙන තේරුම් ගත යුතු දහම් පරයයක් පිළිබඳව ටිකක් අපි කතා කළොත් හොඳයි කියලා කල්පනා කළා. එෙහිදී මූලික ලෙසම වැදගත් වෙන කාරණාවක් තමයි අපි ආත්ම සංඥාව ගොඩනගෙන පැත්ත ගැන අවධානයක් යොමු කිරීම. මොකද අපි දැක්කම නකුල පිට සූත්‍රයේ තුලත් ලෙඩවෙන කය ඇතුව ලෙඩවෙන මනසක් සකස් කරගන්නවා කියනකොට රූපය ගැන තමයි අපි ඉස්සෙල්ලම කතා කළේ. එතකොට රූපය ගැන කතා කළා වගේම වේදනා සංඥා සංස්කාර විඥාන ගැන කතා කරනවා. නමුත් අපිට රූපේ තමයි මූලික ලෙසම හමු වෙන තැන. ආත්ම සංඥාව දැක ගැනීම රූපේ පැත්තෙන්. කොහොමද ආත්ම සංඥාව දැකගන්නේ? ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි චක්කු විඥානය ඇතිකල්හි ඒ පැත්තට කෙලෙස් සහිත මානසිකාරයේ නැතිනම් ආත්ම සංඥාව දැකගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දේ සමග අපි නිස්සය වුණොත් ඒ නිස්සය වූහුගේ චලිතයක් පවතිනවා. ඒක තමයි අපි තේරුම් ගත යුතු දේ බවට පත් වෙන්නේ. ඒ කාරණාව වටහා ගන්නකොට පටිසම්භිදා මග්ගයේ වගේ ග්‍රන්ථයන්හි පැහැදිලි කරනවා බොහොම වැදගත් දහම් පරයයන්. ඒ දහම් පරයයන් අනුසාරයෙන් චතුරාර්ය සත්‍ය විභාගයත් සමග අපි යම් කරුණක් මෙතනදී සිහිපත් කරගත්තොත් ඒක ඉතාම වටිනවා. බුදුරජාණන් වහන්සේ ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥානය ගැන දේශනා කරනවා. ඒක දේශනා කරනකොට ආකාර කිහිපයකට දේශනා කරනවා. එක තැනකදී අපිට චක්කුම් වික්ඛවේ පරිඤ්ඤයයන් රූපා පරිඤ්ඤයයා ඇහැ කියන එක පිරිසිදු දැක්විය යුතුයි, රූප කියන එක පිරිසිදු දැක්විය යුතු ධර්මය. ඒ වගේම චක්කු විඥානං පරිඤ්ඤයයන් චක්කු විඥානයේ පිරිසිදු දැක්විය යුතුයි කියලා දේශනා කරනවා. තවත් තැනකදී චක්කුම් වික්ඛවේ පහතබ්බං රූපා පහතබ්බා චක්කු විඥානං පහතබ්බං කියලා ප්‍රහාණය කළ යුතු ධර්මයන් පිළිබඳව දේශනා කරනවා. මහණෙනි, ඇස ප්‍රහාණය කළ යුතුයි, රූප ප්‍රහාණය කළ යුතුයි, චක්කු විඥානය ප්‍රහාණය කළ යුතුයි කියලා ඇහැ ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට දේශනා කරනවා. ඒ වගේම තවත් තැනකදී අපිට හමු වෙනවා චක්කුම් වික්ඛවේ සච්චිකාතබ්බං රූපා සච්චිකාතබ්බා ඒ වගේම චක්කු විඥාන සච්චිකාතබ්බා. සාක්ෂාත් කළ යුතු ධර්මයෝ ගැන කියනකොට මහණෙනි, ඇස සාක්ෂාත් කරන්න, ඒ වගේම රූප සාක්ෂාත් කරන්න, චක්කු විඥානය සාක්ෂාත් කරන්න කියලා කියනවා. ඒකට මෙතනදී ප්‍රධාන වශයෙන් අපිට හමු වෙනවා පරිඤ්ඤය ධර්ම, ඒ වගේම පහතබ්බ ධර්ම, සච්චිකාතබ්බ ධර්ම කියලා කාරණා තුනක්. පරිඤ්ඤයයි කියලා කියන්නේ පිරිසිදු දැක්විය යුතුයි කියන එක. පහතබ්බයි කියලා කියන්නේ ප්‍රහාණය කළ යුතුයි කියන එක. ඒ වගේම සච්චිකාතබ්බයි කියලා කියනවා සාක්ෂාත් කළ යුතුයි කියන එක. එතකොට මෙන්න මේ කවර ආකාරයකින් හෝ අපිට මේ ධර්මය ආත්ම සංඥාව දුරු වෙන විදිහට හසු වෙන්නට අවශ්‍යයි. ඇහැ කියන දේ පිරිසිදු දකින්න පැත්තෙන්, එක්ක ඇහැ ප්‍රහාණය කරන පැත්තෙන්, එක්ක ඇහැ සාක්ෂාත් කරන පැත්තෙන්. එතකොට මොකද්ද මේ කියන කාරණා තුන කියලා අපි ටිකක් විමසා බලන්නට අවශ්‍ය වෙනවා. ඇහැ කියන එක සාක්ෂාත් කළ යුතු ධර්මයක් හැටියට පෙන්නනවා. අපි දන්නවා සාක්ෂාත් කළ යුත්තේ කුමක්ද? නිරෝධ සත්‍ය. එහෙම නැතිනම් නිවන කියන දේ නිරෝධ සත්‍ය තමයි සාක්ෂාත් කළ යුතු ධර්මය. ඒ වගේම ප්‍රහාණය කළ යුතු ධර්මයේ කුමක්ද? අපි දන්නවා ප්‍රහාණය කළ යුතු ධර්මේ නම් සමුදය සත්‍යයි කියලා. එතකොට පරිඤ්ඤය ධර්මයන් කියලා අපි කතා කළා. එතකොට පරිඤ්ඤය වන්නේ කුමන ධර්මයන්ද? අපි දන්නවා පරිඤ්ඤය වන්නේ දුක්ඛ සත්‍යය. දුක පිරිසිදු දැක්ක යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිවන සාක්ෂාත් කළ යුතුයි. මේ කාරණා තුනක් චතුරාර්ය සත්‍ය විග්‍රහය තුළ අපිට හමු වෙනවා. දුක පිරිසිදු දැක්ක යුතුයි, සමුදය ප්‍රහාණය කළ යුතුයි, නිවන සාක්ෂාත් කළ යුතුයි. එතකොට අපි මේ තුනට අදාළව දැන් ඇහැ ගැන කතා කළා. ඇහැ පිරිසිදු දැක්ක යුතුයි, ඇහැ ප්‍රහාණය කළ යුතුයි, ඇහැ සාක්ෂාත් කළ යුතුයි කියලා. පින්නතුනි, මේ ඔස්සේ බොහොම වැදගත් ධර්ම පරයයක්, ධර්ම කාරණාවක් තියෙනවා.
ත්‍රිපිටකයේ පුරාවටම සමහර තැනකදී අපිට ඇහැ ගැන කතා කරන එක පැත්තකින් එතන කතා කරන්නේ පිරිසිදු දැක්විය යුතු අර්ථයෙන් දුක්ඛ සත්‍යයට අයිති ඇහැක් ගැන. තවත් තැනකදී කතා කරනවා ප්‍රහාතව්‍ය අර්ථයෙන්, ඒ කියන්නේ ප්‍රහාණය කළ යුතු පැත්තෙන්. එතන කතා කරන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයක් ගැන, සමුදය සත්‍ය පැත්තෙන්. තවත් තැනකින් කතා කරනවා සාක්ෂාත් කරගත යුතු පැත්තෙන්. එතන කතා කරන්නේ නිරෝධ සත්‍ය පැත්තෙන්. එතකොට දැන් ඇත්තටම ත්‍රිපිටකය තුල අපි බැලුවොත් එහෙම ඇහැ ගැන විග්‍රහ වෙන අවස්ථාවන් අපිට මෙන්න මේ තුන් තැනකට අදාළව ඇහැ ගැන දැනගන්නට තියෙනවා. පිරිසිදු දැක්ක යුතු මට්ටමේ ඇහැ, ප්‍රහාණය කළ යුතු ඇහැ, ඒ වගේම සාක්ෂාත් කළ යුතු ඇහැ. කෙනෙකු විසින් මෙන්න මේ පරයායන්ගෙන් මේක බෙදාගන්නේ නැතුව මේ හැම තැනකම තියෙන එකම ඇහැක් විදිහට කල්පනා කළොත් අන්න එතන මේ ධර්මය විශ්ලේෂණය කරගැනීම වර්ධවා ගන්නවා. ඒ කියන්නේ කෙනෙක් හිතුවොත් එහෙම දැන් චක්කුම් වික්‍රේ පහතබ්බන් කියලා සූත්‍ර පාඨය අරගෙන ඇහැ ප්‍රහාණය කරන්නට කියලා දේශනා කරලා තියෙනවා කියන කරුණ අරගෙන එහෙනම් ඇහැ දුරු කරන්න කියලානේ කියලා තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අපි හිතාගෙන ඉන්න මේ ඇහැ කියන මට්ටමම අයින් කරලා දාන්න. එතකොට නිවන් දකින්න කියලා කියන්නේ මේ ඇහැ නැති කළම දාන එක. එතකොට මේ තියනවා කියලා හිතාගෙන ඉන්න නැතිනම් මේ මානසික චක්ෂුෂය අයින් වෙලා ගියොත් එහෙම කොහොමද රහතන් වහන්සේ ජීවත් වෙන්නේ කියලා කෙනෙක් එක පැත්තකින් අර්ථය අරගෙන මේ ගැන වැරදි අදහසකට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ කාරණා පිළිබඳව ත්‍රිපිටකයේ විග්‍රහ වෙන මේ කරුණු පිළිබඳව අපි ඉතාමත් ප්‍රඥාවෙන් නුවණින් මේ කාරණා විග්‍රහ කරගන්න ඕනේ. එනිසා මේ කතා කරන්නේ ඇස් තුනක් ගැන. ඇස් තුනක් ගැන කියලා කියන්නේ පිරිසිදු දැක්විය යුතු ඇහැ, ප්‍රහාණය කළ යුතු ඇහැ සහ සාක්ෂාත් කළ යුතු ඇහැ කියලා කතා කරන තැන අවස්ථා තුනක පවතින මානසික පසුබිම් තුනක් පිළිබඳවයි කතා කරන්නේ. එතකොට පිරිසිදු දැක්විය යුතු ඇහැ කියන තැන කුමක්ද අපි පිරිසිදු දැක්විය යුත්තේ? අපි කතා කරලා තියෙනවා මේක පෙර රූප කාණ්ඩ ආදී දේශනා තුළ, ඒ වගේම නොයෙක් ධර්මපරයයන්ගෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඇහි ස්වභාවය පිළිබඳව. ඇහැ කියන එක හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. ඇහැ පනවන්නේ රූපයක් සමගමයි. රූපයෙන් තොරව ඇහත්, ඇහෙන් තොරව රූපයක් කතා කරන්නේ නැහැ. හැම වෙලාවකදීම රූපයට සාපේක්ෂව ඇහි ඇති බව, ඇහැ ඇති කල්ලි රූපයේ ඇති බව කතා කරන්නේ. මේ දෙකෙන් එකක්වත් නැතුව අනිත් ධර්මයේ පැවැත්ම පිළිබඳව කතා කරන්නේ නැහැ. එකක් ඇති කල්හිමයි අනිත් ධර්මයේ ඇති බවට අපි කතා කරන්නේ. ඒත් මෙන්න මේ විදිහට පින්තුනේ අපිට ඇහැ පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඇහැ පිළිබඳව මේ විදිහට අවබෝධ කරගන්නකොට, ඇහැ පිළිබඳව මේ විදිහට අපි දැනගන්නකොට මේ ඇහැ යථාර්ථයක් විදිහට යථාභූත ස්වභාවය දර්ශන කෘත්‍ය සිද්ධ කරන අවස්ථාව. ඒ කියන්නේ ඇත්තටම අපිට පෙනීම කියන සිද්ධිය, පෙනීම කියන සිදුවීම ඇති කරන අවස්ථාව තමයි ඇහැ තියනවා කියන තැන. යම් කිසි කෙනෙකුට ඇහැ හටගන්න බව තියෙනවා නම් ඒ ඇහැ තියෙන බව ප්‍රකට වෙන්නම රූපය වර්ණ සතහන ඇහැට පතිත වීමත් සමගමයි. අන්න ඒ මත්තමේ ඇහැ අහුත්වා සම්භූතං පෙර නොවීම හටගත්ත දෙයක්. ඒ වගේම හුත්වා න භවිස්සති වී අනාගතයට පවතින්නේ නැහැ. එතකොට නොතිබී ආවා හටගත්තා, ඒ වගේම වර්තමානයේහි වී අනාගතයට නොපවතිනවා. ඒක තමයි ඇහි ස්වභාවය. එතකොට ඇහි ලක්ෂණය වෙන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන කම. අන්න ඒ මට්ටමේ ඇහැ නැතිනම් දර්ශන කෘත්‍ය සිදු කරන ඇහැ, අන්න ඒ ඇහැ පරිඤ්ඤයයක් ඇහැක්. මොකද අපි දැක්ක දුක්ඛ ආර්ය සත්‍ය තමයි අපි පිරිසිදු දැක්ක යුතු වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍යයේ පිරිසිදු දකින්නකොට ඒ දුක කියන එක දුක්ඛ ලක්ෂණ ටිකකින් අපි මීට පෙර කතා කරලා තියෙනවා. ඒ තමයි සංකතාර්ථයෙන් කතා කරලා තියෙනවා, පීලනාර්ථයෙන් කතා කරලා තියෙනවා, විපරිණාමාර්ථයෙන්, සංතාපාර්ථයෙන් දුක්ඛ ලක්ෂණයක් කතා කරනවා. ඇහැ කියන එක අහේතුකව අප්‍රත්‍යව ඉපදුණු දෙයක් නෙමෙයි. අවිද්‍යා කර්ම සංහා ආහාර කියන මේ හේතු නිසා සකස් වෙන දෙයක් තමයි ඇහැ කියන්නේ. එතකොට ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්, කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්, සංහා ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්, ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්.
ඇහැ කියන එක මේ හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යන ධර්මයක්. එහෙනම් අපිට පේනවා ඇහැ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. රූපය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එතකොට ඇහැ රූප දෙකේ එකට ගැටීමක් තියෙනවා නම් මේ දෙදෙනාට දෙදෙනා එක්කෙනෙක් ඇතිකල්ලි අනිත් කෙනාගේ පහළ වීම කියන දේ අපිට පේනවා. හේතුවට ඕන විදිහට පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ මෙතනදී. මොකද ඇහැ රූප පැත්තෙන් අපි හේතු විදිහට කතා කළොත් ඇහැට පුළුවන් කමක් නැහැ Tamanට ඕන විදිහට පවතින්න. රූපෙට පුළුවන් කමකුත් නැහැ Tamanට අවශ්‍ය විදිහට පවතින්නට. ඇහි ආයු සංතතිය ඇතිතාක් පවතිලා එයා එහෙම නැති වෙලා යනවා. රූපේහි ආයු සංතතිය ඇතිතාක් පවතිලා එයා එතනම හටගෙන එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන සිද්ධවීමක් මේ දෙක අතරතුර පවතින්නේ ඇස සහ රූපය කියන තැන. මෙන්න මේ මට්ටමේදී අපි නුවණින් දැක්ක යුතුයි ඇහැ කියන එක. ඒකට තමයි පරිඤ්ඤයයි කියලා කිව්වේ. පිරිසිදු දැක්ක යුතු මට්ටමක් කියලා කිව්වේ. ඇහැ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් ලෙස පිරිසිදු දැක්ක යුතුයි. එතකොට ඒ ඇහැ ප්‍රහාණය කළ යුතු ඇහැක් නෙමෙයි. ඒ ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියනවා නම් අපි ඉන්නේ වැරදි තැනක. ඒ ඇහැ කිසිම විදිහකින් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇහැක් නෙමෙයි. හේතුව ඒ ඇහැ ඇත්තටම උපදින වෙලාවේදී චක්කු ප්‍රසාදය ඇති කරන තැනදී චක්කායතනයේ උපදින වෙලාවේදී නැතිනම් රූපය ඇහැට ගැටෙන මොහොතේදී අපිට සමුදය සත්‍ය උපදින්නෙත් නැහැ, නිරෝධ සත්‍ය උපදින්නෙත් නැහැ, මාර්ග සත්‍ය උපදින්නෙත් නැහැ. එතන එකම සත්‍යයි දුක්ඛ සත්‍ය පවතිනවා. එතකොට හේතු නිසා සකස් වෙනවා කියන දුක්ඛ ලක්ෂණය පවතින නිසා එතනේ දුකයි කියන කාරණාව විතරයි අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. අනිත් එකක්වත් කතා කරන්න බෑ. එහෙනම් ඒක ප්‍රහාණය කළ යුතුයි කියන එක යෙදෙන්නේ නැහැ. ඇයි? එතන සමුදය නැති නිසා. එහෙනම් අපි සමුදය සත්‍යයට අදාළව ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියලා කතා කරනවා නම් ඒ ප්‍රහාණය කළ යුතු ඇහැ සමුදය සත්‍ය අනුව ගියපු ඇහැ. සමුදය සත්‍ය අනුව ගියපු ඇහැක් නම් ඇත්තටම ඒ ඇහැ හටගන්න වෙලාවේදී නෙමෙයි හටගෙන ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඇහැ නැවත ඇති හැටියට ගන්න මොහොතක ඇහැ. ඒකනේ ඒ ඇහැ ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. ඒක ඇහැක්කයි කීවාට ඇත්තටම ඇහැ පිළිබඳව අපේ ඇති මනස තුළ ඇති දැනගන්නවා කියන ලක්ෂණය මිසක රූපේ නෙමෙයි. ඇහැ කියන එක පිළිබඳව අපි නැවත මානසිකාරය පැවැත්වීම. ඔකට හොඳම නිදර්ශනයක් අපිට දක්වන්නට පුළුවන් අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී අනේපිඬු සිටුතුමාට සරියුත්තරුන් වහන්සේ අවවාද කරනවා. අවසාන කාලයේදී අනේපිඬු සිටුතුමා බොහොම දැඩිසේ ගිලන්ව සිටින අවස්ථාවේදී ගැහැවිය ඔබේ සිතට ඇස ඇසුරු නොවේවා. ඔබේ විඥාණයට ඇස ඇසුරු නොවේවා. ඔබේ විඥාණයට රූපය ඇසුරු නොවේවා. ඔබේ විඥාණයට චක්කු විඥාණය ඇසුරු නොවේවා. එතකොට ගැහැවිය ඔබේ විඥාණයට ඇස ඇසුරු නොවේවා කියන තැන කතා කළේ කුමක් සඳහාද? අසුතවත් කෙනාගේ එහෙම නැතිනම් ධර්මය අවබෝධ කරගත්තේ නැති කෙනෙකුගේ තියෙන ස්වභාවය තමයි එයාගේ විඥාණය ඇස ඇසුරු කරන බව. විඥානය රූපය ඇසුරු කරන බව, විඥානයේ චක්කු විඥානය ඇසුරු කරන බව. එතකොට මේ ඇස ඇසුරු කරන බව එතන තියෙන්නේ ඒ ඇස කෙරෙහි නැවත නැඹුරු වෙන එක. ඇත්තටම ඇහැ පවතිනව නෙමෙයි මේ මොහොතේදී. ඇහැ හටගෙන නිරුද්ධ වුණ තැනකදී ඇහැ ඇති බවට ඇහැ පැත්තට නැවත නැඹුරු වීම. රූපය ඇති හටගෙන නිරුද්ධ වුණ තැනක රූපය ඇති බවට රූපයේ දෙසට මනසින් නැඹුරු වීම. මේක තවත් සූත්‍රයක් ඇසුරෙන් අපිට විමසන්නට පුළුවන් කුම්මෝපම සූත්‍රයේදී කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් බික්ඛු මනෝවිතක්කේ. එතකොට අර ඉබ්බ තමන්ගේ කබල ඇතුළත අවයව ටික බහාගත්තා වගේ මේ මනෝවිතර්ක හකුලව ගන්න කියනවා. මොකද මනෝවිතර්ක ඇහැ පැත්තෙන් එළියට දැම්මොත් එයාට ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානය තියෙනවා, මේ ධර්මයේ තියෙනවා. තවත් සූත්‍රයක් ඇසුරෙන් අපි ওই කාරණාව අරගෙන බලුවොත් සමිද්දි ලෝකපඤ්ඤ වගේ සූත්‍ර දේශනාවලදී
සමිද්දි ලෝකපඤ්ඤත්ති වගේ සූත්‍ර දේශනාවලදී එතකොට සමිද්දිතරුන් වහන්සේ මේ ලෝකයේ කියලා පනවනවා කොතකින් ලෝකයේ පැනවීම තියනවද කියලා අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇස ඇත්නම් රූපය ඇත්නම් චක්කු විඥානය ඇත්නම් මේක තමයි ලෝකය. ඇස තියෙන තැනක රූපේ තියෙන තැනක චක්කු විඥානය තියෙන තැනක ලෝකය යන ප්‍රශ්නස්තියට දිහිතෙනවා. එතකොට මේ ලෝකය පිළිබඳව අපිට කතා කළේ මේ සලායතනික ලෝකයක්. ඒ කියන්නේ මේ ඇහැ ඇති බවට උපාදාන වශයෙන් ගන්න තැනකදී අපිට දකින්නට පුළුවන් රූප තියෙන ලෝකයක් පිළිබඳව අපිට හැඟීමක් තියෙනවා. ඔබට දැන් ඔබ මේ ඉඳගෙන ඉන්න අවස්ථාව තුලදී ඔබේ පිටුපස ඇති බවට ඔබට හැඟීමක් තියෙනවා. ඔබට ඒ පැත්ත බලන්නට පුළුවන්කම තියෙන්නේ ඒ ඇති බවට ගත්ත සංකල්පය නිසා. ඔබ ඒක මීට පෙර දැකලා තියෙනවා කියන හැඟීමත් එක්ක. එතකොට අන්නේ ඇති බවට ගත්ත හැඟීම අපිට පවතින්නේ කුමක් නිසාද? අපිට ඒක සංකල්පයේ තුලින් හටගෙන ගෙනත් දෙන දෙයක්. අපිට මීට මොහොතකට කලින් අපේ පිටුපස තිබුණ දේ දැකපු කම දැන් ඇහැට ඒ වර්ණ රූපේ පතිත වෙනව නෙමෙයි. ඒ වෙලාවේ තිබුණ ඇහැට තාම පෙනෙනව නෙමෙයිනේ අපේ පිටුපස කියන එක. නමුත් අපි ඒ අනුව පවත්නා මානසිකාරය නිසා අපි හිතනවා අපි දැකපු දේවල් ඒ පිටුපස්සේ තාම තියෙනවා කියලා. අන්නේ කරන වැරදි සහගත සංකල්පනාවට කියනවා අපේ හිත ඇස ඇසුරු කරනවා. අපේ හිත රූපය ඇසුරු කරනවා. හිත චක්කු විඥානය ඇසුරු කරනවා කියලා. එතකොට ඇස විඥානය ඇස ඇසුරු වෙනකොට එහි ස්වභාවය ඇත්තටම ඇහැ නැති තැනක ඇහැ තියෙනවා කියලා පුද්ගලයෙකුට හමු වෙන ඇහැක් පිළිබඳව අපිට දැනුමක් ගොඩනගලා තියෙනවා. රූප දකින්න පුළුවන් ඇහැක් මට තියෙනවා. ඒ වගේම ශබ්ද අහන්නට පුළුවන් කනක් මට තියෙනවා. ඒ වගේම අහන්නට පුළුවන් ශබ්ද දකින්නට පුළුවන් රූප එළියේ තියෙනවා. මෙන්න මේ විදිහට පවතින වැරදි සහගත මානසිකාරයට කියනවා ප්‍රහාණය කළ යුතු දෙයක්. මොකද ඒ ඇහැ ඇසුරු කරන බව, ඒ රූපය ඇසුරු කරන බව, ඇසුරු කරන්නට පුළුවන් ඇහැ ප්‍රහාණය කරන්නට පුළුවන් ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇස ඒක අපි ප්‍රහාණය කළ යුතුයි. අපිට ලෝකයේ ඇති බවට ඇසුරු කරන ඒ මට්ටමේ ඇහැ අපි ප්‍රහාණය කළ යුතුයි. ලෝකයේ ඇති බවට ඇසුරු කරන රූපය ඒ අපි ප්‍රහාණය කළ යුතුයි. එතකොට මේ ඇස රූපය ප්‍රහාණය කළ යුතු මට්ටමේ දෙයක් ලෙස තමයි කතා කරන්නේ. අන්න එතකොට අපිට දැන් අපි මේ ඇස් දෙකක් පිළිබඳව කතා කළා. එකක් යථාභූත විදිහටම වර්ණ සටහනක් ඇහැට පැමිණෙන මොහොතේදී ඇත්තම ඇත්ත ස්වභාවය. ඒක ඇහැට සුදු වර්ණ සටහන් මාත්‍රයක පැමිණීමෙන් ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන නිරෝධය පිළිබඳව පසුව ඇසුරු කරන කම. ඒකට කිව්ව ඇහැ පිරිසිදු දකින්න කියලා. එතකොට අපි ඇහැ පිරිසිදු දකින්න කියලා දැක්ක කුමක්ද? ඇහි නිරෝධය. රූපය පිරිසිදු දකින්න කියලා දැක්ක කුමක්ද? රූප නිරෝධය. හටගෙන ඉතුරු නැතුව නැතිව යන ස්වභාවය. හේතු නිසා සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය. තව විදිහට කියනවා නම් අනිත්‍ය ධර්මයක්, සංසක ධර්මයක් ලෙස අපි ඒක අවබෝධ කළා. තව විදිහකින් කිව්වොත් දුක්ඛ සත්‍ය ලෙස අපි ඒක අවබෝධ කළා. එතකොට ඒක පිරිසිදු දැකීමක්. ඒක අපි නුවණින් මෙනෙහි කරලා නුවණින් එතන ඇති යථාර්ථය අවබෝධ කිරීමක්. ඊට පස්සේ අපි ඇහැ කතා කළේ පිරිසිදු දැක්ක යුතු මට්ටමේ ඇහැ නෙමෙයි ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇහැ ගැන. ප්‍රහාණය කරන්නට ඕනේ කියලා කියන්නේ දුරු කරලා දාන්නට ඕනේ. ඒ ඇහැ දුරු කරන්නට කියලා කියන්නේ අපිට බෑනේ මේ ජීවිත සංතතියේ තියෙනකම්ම පේනවා කියන ගතිය අයින් කරන්න පුළුවන් කමක් නැහැනේ. එතනට කවදාවත් අපිට මෝඩකම හරි නුවණ යෙදෙන තැනක් නොවන නිසා අපිට පුළුවන් කමක් නැහැ ඒක අයින් කරලා දාන්න. එහෙනම් මොකක්ද අපි නැති කරන්නට ඕනේ? අපිට නැති කරන්නට පුළුවන් දේ තමයි ඇස නැති තැනක ඇස ඇසුරු වෙන මෝඩකම අපිට නැති කරන්න පුළුවන්. ඇහැ හටගෙන නිරුද්ධ වුණත් ඇහැ හටගෙන නිරුද්ධ වුණයින් පසුව ඒ ඇහැ නැවත ඇති බවට උපාදාන වශයෙන් ඇසුරු කරන උපාදාන වශයෙන් නැති කරගන්න මෝඩකම අපිට නැති කරන්නට පුළුවන් දෙයක්. අන්නේ මෝඩකම නැති කරගන්න එක තුල ඇහි ප්‍රහාණය කියන දේ කතා කරනවා. ඒ නිසා තමයි අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේදී ගැහැවිය ඔබේ විඥානයේ ඇස ඇසුරු නොකරවා කියලා කිව්වේ. ඇස ඇසුරු වෙන්නට දෙන්න එපා කියලා කිව්වේ.
එතකොට ඇස ඇසුරු වෙන කම, හිතෙන් ඇහැ ඇසුරු කරන කම, හිතෙන් රූපය ඇසුරු කරන කම කියන එක සම්පූර්ණම අවිද්‍යාව සමග මිශ්‍ර වෙලා තියෙනවා. ඒක නොදන්නා කම සමග මිශ්‍ර වෙලා තියෙනවා. අද අපිට ඇහැ ගැන, අද දැන් මේ මොහොතේ අපිට රූපය ගැන යම් සංකල්පනාවක් තියෙනවා නම්, යම් හැඟීම් තියෙනවා නම්, පින්නතුනේ මේක ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇහැ, ප්‍රහාණය කළ යුතු මට්ටමේ රූපය. මොකද මේක සමුදය හා සමගාමීව තියෙන්නේ, සමුදය හා යෙදිලා පවතින්නේ. ඒ නිසා මේ මට්ටම ප්‍රහාණය කළ යුතුයි. එතකොට මේ ඇහැ, මේ රූප, මේ ධර්මය ප්‍රහාණය කළ යුතු ධර්ම. එතකොට ඒ විදිහට ඇහැ රූප අපි ප්‍රහාණයකට ලක් කරනකොට ඒකට කියනවා අපි ඇස කියන එක ප්‍රහාණය කළ යුතු ධර්මයක් ලෙස දැක්කා කියලා. රූප කියන එක ප්‍රහාණය කළ යුතු ධර්මයක් ලෙස දැක්කා. නැතිනම් සමුදය සත්‍ය දැක්කා. ඊට පස්සේ සාක්ෂාත් කළ යුතු මට්ටමේදී අපි කතා කළා ඇහැ සාක්ෂාත් කළ යුතුයි, රූප සාක්ෂාත් කළ යුතුයි කියලා. ඇහැ සාක්ෂාත් කළ යුතුයි. සාක්ෂාත් කරනවා කියන්නේ කොහොමද? අපි කියු නිරෝධ සත්‍ය, නිවන කියන දේ. එතකොට නිවන සාක්ෂාත් කරන්නට යනකොට දැන් ඇහැ පැත්තෙන් අපි නිවන සාක්ෂාත් කළා. ඇහැ පැත්තෙන් නිවන සාක්ෂාත් කළේ කොහොමද? අපි දැක්කා ඇහැ ඇත්තටම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක්. ඇහැ හේතු නිසා සකස් වෙන, හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක් විදිහට අපි ඇහැ දැක්කා. අන්න අපි ඇහැ සාක්ෂාත් කළ එක ආකාරයකට මොකද්ද? ඇහැ කියන එක දුක්ඛ ලක්ෂණයක් විදිහට අපි සාක්ෂාත් කළා. ඒ වගේම අපි ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව දැක්කා. එතකොට ඇහැ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා ඇහි නිරෝධය දකින දැකීම, ඒකට කියනවා ඇහි නිරෝධය සාක්ෂාත් කරා කියලා. හැබැයි ඒ නිරෝධය එක්ෂණික නිරෝධයක්. එක්ෂණික නිරෝධයක් කියලා කිව්වේ ඇහැ හටගෙන නිරුද්ධ වෙනවා කියන, ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක්ෂණික නිරෝධයක් තමයි ඇහි නිරෝධය ගැන ඒ කතා කරපු නිරෝධය. ඒ ඇහි නිරෝධය ඒ විදිහට සාක්ෂාත් කරනකොට ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට අපි දකිනකොට ඊට පස්සේ අපිට ඇහැ කියන එක දකින්න පුළුවන්කම තියෙනවා, සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රහාණය කළ යුතු ඇහැ අනුත්පාදයට යන පැත්තේ. ඒකට කියනවා අනුත්පාද නිරෝධය කියලා. ප්‍රහාණය කළ යුතු ඇහැ නොහට ගන්න බවට යනවා, නැවත අනුත්පාදයකට යනවා, මතු හටගන්නේ නැහැ කියන මට්ටම. ඒ ප්‍රහාණය කළ යුතු ඇහැ කියලා අපි කතා කළේ අර ඇති බවට ගත්ත අපේ හිතින් නැවත ඇහැ ඇසුරු කරනකම, රූපය ඇසුරු කරනකම, චක්කු විඥානය ඇසුරු කරනකම කියලා අපි කියවනේ. ඒ ඇසුරු කරන්න පුළුවන් මට්ටමේ ඇහැ කියන එක, ඇසුරු කරන්න පුළුවන් මට්ටමේ රූපය කියන එක, චක්කු විඥානය කියන එක ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට අපි කියනවා. ඒකට ඒක සමුදය සත්‍ය හා සමග ගිය දෙයක්. ඒ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා අපි කතා කළා. ඒක ප්‍රහාණය වෙන්නේ කොහොමද? අර විදිහට දුක්ඛ සත්‍යයට අදාළ ඇහැ පිරිසිදු දකින්නකොට, දුක්ඛ සත්‍යයට අදාළ ඇහැ නුවණින් අවබෝධ කරගන්නකොට පින්නතුනි අපි සමුදය සත්‍ය අනුත්පාදයට යනවා කියන තැන නුවණ පවතිනවා. සමුදය සත්‍ය මතු නොහට ගන්න බවට යනවා. ඇයි? ඇහැ හටගෙන නිරුද්ධ නම් නිරුද්ධ වූ ධර්මය අරඹය නැවත අපි ඇති බවට මානසිකාරයක් පවත්වන්නට යන්නේ නැහැ. හිත නැවත නිරුද්ධ වූ ධර්මය ඇති බවට හිතන්නේ නැහැ. ඒ හිතන මෝඩකම තමයි අපි නැති කළේ. තණ්හාවට හේතු වන අවිද්‍යාව තමයි දුරුනේ. ඒ නිසා අවිද්‍යාවත් වේව අශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාවෙම නිර්වශේෂ නිරෝධේ. තමයි සංස්කාරාදී අනිකුත් ධර්මයන් නිර්වශේෂව නිරෝධයකට ලක් කළේ. එහෙනම් අපිට පේනවා එතන සිද්ධ වුණා අනුත්පාද නිරෝධයක්. දැන් ඔබට සාක්ෂාත් කරන්නට ඇහැ රූප දෙක සාක්ෂාත් කරන්නට යනකොට නිරෝධය දෙපැත්තකින් සාක්ෂාත් කළා. එක පැත්තකින් හටගෙන නිරුද්ධ වන ධර්මය හටගෙන නිරුද්ධ වන දෙයක් හැටියටත් නිරෝධය සාක්ෂාත් කළා.
හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට ඇහි නිරෝධය සාක්ෂාත් කරනකොට අනිත් පැත්තෙන් ඇහැ කියන එක අනුත්පාදයට යන දෙයක් හැටියට ඇහැ සාක්ෂාත් කළා. ඇහැ දෙපැත්තකින් සාක්ෂාත් කිරීම සිද්ධ කළා. එතකොට ඇහැ හටගෙන නිරුද්ධ වුණා කියලා පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුව අනාගතයේ නොපැවතී නැති වෙලා යනවා කියන එක තුළ ඇහැ සාක්ෂාත් කළා හටගෙන ඉතුරු නැතුව නැති වීම. ඒ වගේම ඇහැ සාක්ෂාත් කළා නැවත අනුත්පාදයට යනවා. ඇහැ කියන එක හිතින් ඇහැ ඇසුරු කරන්නට පුළුවන් කමක් නැහැ කියන එක අපි සාක්ෂාත් කළා. ඒකට කියනවා අනුත්පාද නිරෝධය කියලා. ඇහැ හටගෙන නිරුද්ධ වීම නැමැති නිරෝධයක් එක්ෂණිකව ස්කන්ධයන්ගේ දිවි යාම කියන තැන හටගෙන ඒ පවස්නා නිරෝධය සාක්ෂාත් කළා ඇහැ පැත්තෙන්. ඒ වගේම කෙලෙස් සහිත පුද්ගලයෙකුගේ ඇහැ කෙනෙකුගේ රූපය ඇහැ රූප කියන එක සත්‍යයකුගේ පුද්ගලයෙකුගේ මට්ටමින් හමු වෙන තැන නැවත නොහට ගැනීමකට ලක් කළා. එතකොට ඇහැ දෙපැත්තකින් සාක්ෂාත් කරන නිරෝධයේ විදිහට එක්ෂණික නිරෝධයක් අනුත්පාද නිරෝධයක් කියන මේ දෙපැත්තෙන්ම සාක්ෂාත් කිරීම සිදු කරනවා. එතකොට මේ ශාස්ත්‍රයේ කතා කරන ප්‍රධානම කාරණා තුනක් පිළිබඳව තමයි අපි කියන්නේ තැන් තුනක් පිළිබඳව තමයි අපි කතා කළේ. බොහෝ දහම් පරයයන් ස්කන්ධ ගත්තත් ආයතන ගත්තත් අපිට මේ පරයයන් ඔස්සේ බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ප්‍රහාණය කළ යුතු මට්ටමක් තියෙනවා, පිරිසිඳ දැක්ක යුතු මට්ටමක් තියෙනවා. ඒකට සාක්ෂාත් කළ යුතු මට්ටමකුත් තියෙනවා. ඒ කාරණාව තුළදී මේ චතුරාර්ය සත්‍ය තමයි අපි තව පැත්තකින් මේ සාකච්ඡාවට භාජනය කරන්නේ. මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. ඇහැ කියන එක ඇස් තුනක් ගැන අපි කතා කරලා තියෙනවා. එක ඇහැක් පිරිසිදු දැක්ක යුතු මට්ටමේ ඇහැ. අනිත් ඇහැ ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇහැ. අනිත් ඇහැ සාක්ෂාත් කළ යුතු මට්ටමේ ඇහැ. එතකොට ධර්ම විග්‍රහය තුළ ධර්ම විස්තරය තුළ අපි ඇහැ කියන එකේ පැවැත්ම ගැන කතා කරනකොට අපි ඔය ඇස් තුනක් ගැන සාකච්ඡා කරනවා. මේ තුන එකක් නෙමෙයි. කොයිම වෙලාවකදීවත් මේ තුන එකක් හැටියට අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. කොයිම වෙලාවකවත් මේ තුන ඇතුලේ අපිට රැවටෙන්න පුළුවන් කමක් නැත්තේ එකක් විදිහට අරගෙන. කෙනෙක් කිව්වොත් එහෙම එකම ඇහැයි කියලා අපි පිරිසිදු දකින්නට තියෙන්නේ කියලා කිව්වොත් එහෙම එතකොට ඇහි ප්‍රහාණය ගැන කතා කරපු සූත්‍රයන්ට පරස්පර වෙනවා. ඒ වගේම ඇහැ ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට අපි ඇහැ ගැන දකින්නේ එකම දේ ප්‍රහාණය කළ යුතු දෙයක්යි කියලා කියනකොට අර චක්කායතන රූපේ රූපායතන රූපේ කියන තැන අර පිරිසිදු දැක්ක යුතු රූප මට්ටමේ ඇහැ රූප ආදිය ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට අපි කිව්වා. ඒ වගේම සාක්ෂාත් කිරීමට විතරයි තියෙන්නේ කිව්වොත් අපි පිරිසිදු නොදක ප්‍රහාණය නොකර සාක්ෂාත් කරනවා කියන දේ වෙන්නේ නැති වෙනවා. එහෙනම් අපිට ධර්මයේ තුල විග්‍රහ වෙලා තියෙන මේ තැන් ටික අපි බොහොම ගැළපීමෙන් යුක්තව පරිහරණය කරන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැතිකම නිසා අපිට පේනවා අද වර්තමාන සමාජය තුළ නොයෙක් දෘෂ්ටි නැතිනම් නොයෙක් මතවාද ගොඩනගෙන ආකාරය මේ කාරණාවන් පිරිසිදු නොදැකීම නිසා ඇහැ රූප චක්කු විඥානයේ ප්‍රහාණය කළ යුතුයි කියන තැනක් අරගෙන ඊට පස්සේ එහෙනම් චක්කු විඥානාදී ධර්මයන්ොත් කෙලෙස් සහිත ලෙස වෙනමම අර්ථ දැක්වීම කරනවා. එතකොට ඒක අර පිරිසිදු දැක්ක යුතු මට්ටමේ දේවල් ගැන කෙලෙස් සහිත ලෙස වර්ධවා ගන්නවා. මේ විදිහට අපිට ભેදයක් වෙන්නේ මේ කාරණාව පිළිබඳව නිවැරදිව අවබෝධ නොවන. ඒ නිසා මේ කාරණාව සූත්‍ර පරිශීලනය තුළ අපි හරි ප්‍රවේශම් යුතු වෙනවා. ඒකට අපි මේ පරයයොත් කතා කරමින් හිටියේ කොහොමද අපිට මේක මේ ලෙඩවන කයක් හදාගෙන ලෙඩ නොවන මනසක් සකස් කර ගැනීම පිණිස හේතු වෙන්නේ කියන කාරණය. ලෙඩ වෙන කයක් උපදවා ගැනීමෙහිදී අපි සිද්ධ කරගන්න දේ තමයි අර ප්‍රහාණය කළ යුතු ඇහැ මට්ටමට නැවත නැවත නැඹුරු වෙනවා කියන්නේ. ඒ කියන්නේ අපිට ඇහෙන් යුක්ත පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. රූපයෙන් යුක්ත පුද්ගලයෙක් අපිට හම්බ වෙනවා. මේ ගැන බොහොම ලස්සනට පැහැදිලි කරනවා සමනුපස්සනා සූත්‍රයේදී. සමනුපස්සනා සූත්‍රයේ තුල
මේ විෂයාකාර සක්කාය දිට්ඨිය පිළිබඳව පැහැදිලි කරලා ඒ වගේම ඒ සක්කාය දිට්ඨිය පවතින කෙනාට ඒ ආත්ම දෘෂ්ටිය පවතින කෙනාට වෙමින් කියන හැඟීම පවතිනවා. මම ඉන්නවා කියන එක මම මේ ජීවත් වෙනවා කියන වෙමින් කියන හැඟීම පවතිනවා. අස්මිතිතස්ස අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හොති. ඒ වෙමින් කියන හැඟීම දුරුනේ නැත්නම් පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා කියලා කිව්වේ ඇහැ තියෙන, කන් තියෙන, නාසය තියෙන, රස විඳින්නට පුළුවන්, කය තියෙන මේ පුද්ගලයෙක්ව අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් බිහි වෙලා තියෙනවා. ඉන්නතුනේ අද ඔබට මම කියලා හිතනකොට අපිට අංගපසකින් යුක්ත හොඳට අස්කන්නාසයේ තියෙන පුද්ගල භාවය තමයි හැම වෙලාවකදීම ප්‍රකට වෙන්නේ. දැන් මේ ප්‍රකට වීම කියන එක නිසා එන අයහපත් ප්‍රතිවිපාක භුක්ති විඳීම සඳහා අපි සූදානම්. මොකද්ද මේ අයහපත් ප්‍රතිවිපාකය? පින්නතුනේ අපි ලෑස්ති ඇහැ නිසා නැතිනම් මේ ද්‍රව්‍යයන් මේ කය නිසා ඇතිවෙන ලෙඩවීම කියන දුක මම ලෙඩ වුණා කියන තැනින් විඳින්නට අපි ලෑස්ති. ඇයි මේ ටික අසුරු කරගෙන දැන් අපිට වෙමි කියන හැඟීම දුරු වෙලා නැහැ. අපිට ඇහත් එක්ක ජීවත් වෙන මම හම්බෙලා. ඇහෙන් තොරව අපිට වෙනම හම්බෙලා නැහැ මමත්වය. ඇහත් එක්කම තමයි අපිට මමත්වය කියන දේ පැවතිලා තියෙන්නේ. එතකොට අපිට මම කියන කෙනාට ඇහි පැවැත්මක් හම්බ වෙලා. රූපේ කියන කෙනාට රූපේ තියනවා කියන කමත් එක්කම තමන්ගේ රූපය හම්බ වෙලා. එතකොට මේ ලක්ෂණ ටිකත් එක්ක තියෙන එක තමයි මේ ඉන්ද්‍රියන්ගේ යොක්ත පුද්ගල බව නිර්මාණය වෙලා. අස්කරණාසයේ දිව ශරීරයේ කියන මේ අංගපච්ඡන්ද සමන්නාගත පුද්ගල භාවයක් හටගත්තට පස්සේ දැන් පින්නතුනේ පුද්ගලයෙකුට එන දුක විඳින්න පුළුවන්කම තියෙනවා. පුද්ගලයෙකුට එන වේදනාව විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක සත්‍යයකට පුද්ගලයෙකුට ඇතිවන වේදනාවක් බවට පත් වෙනකොට ඒක හරි අපහසු දෙයක්. ඒ වගේම සසර ගමනකට එයාව අරගෙන යන දෙයක් නේ. ඒක ලෙඩ වෙන කය ඇතුව ලෙඩ වෙන මනසක් සකස් කරගන්නේ. ලෙඩ වෙන කයක් තියෙනවා. දැන් කය ලෙඩ වෙනකොට මොකද වෙන්නේ? ඒ ලෙඩ වෙන කය අනුව තමන්ගේ මනසත් ලෙඩ කරගෙන තියෙනවා. පින්නතුනේ ලෙඩවීම කියන එක ධර්මයක් ලෝකේ. ඒක හේතු නිසා සකස් වුණ ඕනම දෙයකට හේතුන්ගේ වෛකල්‍යතාවය එහෙම නැත්නම් හේතුන්ගේ වෙනස් වෙන ස්වභාවය කොතනකත් පොදුයි. ඒක ජීවි අජීවි ભેදයකින් තොරව පවතින දෙයක්. අපි දන්නවා අජීවි ගහකට කැලේ තියෙන ගහකටත් ලෙඩවීම කියන දේ උරුම කරගෙන පවතිනවා. ඒ ගහත් මරණය කියන දේ, ජරාව කියන දේ උරුම කරගෙන පවතිනවා. එතකොට ඒක ජරා ධර්මයක්. ඒක පුද්ගලයෙකුගේ නෙමෙයි. පුද්ගලයෙකුගේ නොවන නිසා ඒක දුකකුත් නෙමෙයි. ඒ ගහට මම දුක් වෙන්නේ කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඒ ගහ අනුව අපිට අනේ තව කෙනෙක් දුක් වෙනවා කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. පින්නතුනේ මේ රූපයක් ඊට වඩා වැඩි වෙනසක් ඇත්තේ නැහැ. ප්‍රත්‍ය සමුප්පන්න වූ රූපේට ප්‍රත්‍යයෙන් හටගත් රූපේට ප්‍රත්‍යවයිකල්‍යතාවයෙන් ප්‍රත්‍යයන්ගේ වෙනස් වීමෙන් රූපයේ වෙනස් වීම සිද්ධ වෙනවා. එතන පඨවි ධාතුව වැඩි වුණොත් ඒ ප්‍රශ්නයක්, ආපෝ ධාතුව වැඩි වුණොත් ඒ ප්‍රශ්නයක්, තේජෝ ධාතුව, වායෝ ධාතුව වැඩි වුණොත් ඒ ප්‍රශ්නයක්. එතකොට මේ අනාත්ම ධාතුව අනාත්ම ලක්ෂණයන්ගෙන් අනාත්ම විදිහට පැවැත්මක් තියෙනවා. ඒ අනාත්ම පැවැත්ම මම කරගෙන තියෙන කෙනාට පින්නතුනේ දැන් එයාට තේින්න වෙනස් වෙන්නේ මහා භූතේ, වෙනස් වෙන්නේ සතර මහා ධාතුව. සතර මහා ධාතුව වෙනස් වෙනකොට දැන් මම වෙනස් වුණා කියන දේ තමයි විඳින්න පුළුවන්කම තියෙන්නේ. නැතිනම් මගේ දේ වෙනස් වුණා කියන දේ තමයි විඳින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔන්න ලෝකෙට දුක් විඳින්න පුළුවන් මනසක් හැදිලා. දැන් කය ලෙඩ වෙනකොට ලෙඩ වෙන කය අනුව තමන්ගේ මනස ලෙඩ කරගන්නට පුළුවන්කම ලැබිලා. එතකොට තමන්ගේ කය ලෙඩ වෙලා යනකොට ඒ අනුව තමන්ට පේනවා අනේ මාව ලෙඩ වෙනව නේද? අනේ මගේ අය ලෙඩ වෙනව නේද? දැන් පින්නතුනේ අපිට ඇත්තටම දුක්ුනේ ලෙඩවීම කියන ධර්මයද? එහෙම නැතිනම්
අපිට ඒ ලෙඩවීම කියන ධර්මය අනුව අපි ඇති කරගත්ත ලෙඩවීම කියන පුද්ගලයෙකුගේ ලෙඩවීම කියන මානසිකාරය නිසා අපිට පේනවා අපි දුක කියන දේ උපදවා ගත්තේ දුක කියන දේ සකස් කරගත්තේ ඇත්තටම පුද්ගල භාවය හා සම්මිශ්‍රව ඇති කරගත්ත දෙයකින් මිසක මොනම මොහතකවත් දුක කියන දේ උපදවා ගත්තේ දුක කියන දුක්ඛ ධර්මය අනුව ගිහිල්ලා නෙමෙයි කියලා. එතකොට දුක්ඛ ධර්මයේ ස්වභාවය තමයි ඒක රූපේට පොදු ධර්මයක්. සත්‍ය වෙනස් වෙනකොට රූපේ වෙනස් වීම කියන දේ. ඒ ලෙඩවීම කියන දේ අනුව අපි පුද්ගල භවකින් ඇසුරු කරනකොට දැන් මගේ ලෙඩවීම හම්බ වෙනකොට මගේ අයගේ ලෙඩවීම හම්බ වෙනකොට අපිට ඒක ටිකක් ඉවසන්නට අමාරුයි. ඒ නිසා තමයි ලෙඩවීමේ දුක කියලා කියන්නේ. වෙනතුනේ ලෙඩවීමේ දුකෙන් මිදෙන්නට පුළුවන් මේ ශාසනය. ලෙඩවීමේ දුක නැති කරන්නට පුළුවන් මේ ශාසනය. මොකද ලෙඩවීමේ දුක ඉපදුනේ ඇත්තටම කය ලෙඩවීමෙන් නෙමෙයි මනස ලෙඩවීමෙන් නිසා. ලෙඩවීමේ දුක මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති කරගත්ත දෙයක්. සංකල්පමේ වශයෙන් නිදින දෙයක්. ලෙඩවීමේ දුක ගහක් ගලක් ලෙඩ වෙනකොට අපිට දුක එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයකදී අහනවානේ භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි උඹලට මේ ජේතවනාරාමයේ අසුර කරගෙන ජේතවනාරාමයේ තියෙන ගස් කොළන් ලීදඩු ආදී ගමේ මිනිස්සු අරගෙන ගියොත් එහෙම මහණෙනි කියන ඔබලට හිතනවාද මේ මිනිස්සු මම අරගෙන යනවා මගේ දේවල් අරගෙන යනවා කියලා? නැහැ ස්වාමීනි එහෙම හිතෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තමයි පින්නත් අපිට මේ රූපය ලෙඩ වෙනකොට ඇත්තටම රූපේහි ස්වභාවය ලෙස කෙනෙක් රූපය අවබෝධ කරගෙන තිබුණොත් ඒක මම ලෙඩ වුණා මගේ අය ලෙඩ වුණා කියලා වැරදි සාගත දෙයකින් එයාට අසුරු වෙන්නේ නැහැ. හැබැයි ලෙඩවීම පුද්ගල බවකින් අසුරු වෙනකොට ඒ වැරදි සාගත සංකල්පනාව නිසා තමයි ලෙඩවීමේ දුක විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කොයි වෙලාවකවත් රහතන් වහන්සේ නමකට එහෙම නැතිනම් දුකෙන් මිදුණා කියන උත්තරමේකට පුද්ගලයෙකු ලෙඩවීමේ දුක කියන දේ උරුම වෙන්නේ නැහැ. ලෙඩ වෙන දුක ආස්සේ පුද්ගල භාවය දකින්නේ. ඒ නිසා මගේ දරුවෝ ලෙඩ වුණා. එහෙම නැතිනම් මම දන්න අය ලෙඩ වුණා. මේ කිසිම දෙයක් ඒ වගේ හිතකට දැනෙන දේවල් නෙමෙයි. ඒ නිසා ලෙඩවීම කියන දුකට අපි ප්‍රතිකර්ම හොයන්නේ අද දවසේදී බාහිර. ලෙඩවීම කියන දුකට අපි ප්‍රතිකර්ම හොයන්නේ බාහිර ප්‍රතිධර්මතාවය වෙනස් කරලා ආපහු යථා තත්ත්වයටපත් කරගෙන ලෙඩ නොවි ඉන්න. හැබැයි අපි උත්සාහවත් වෙන්නේ නැහැ ලෙඩවීම කියන දුක සදහටම නැති කරන්නේ කොහොමද කියලා තැනක. ඉන්නතුනේ අපි කොච්චර తాවකාලිකද අපි කරන දේ අපිට පුළුවන් අවුරුදු 50ක් 60ක් ලෙඩ වෙන මේ කය අවුරුදු 50ක් 60කට පරිස්සම් කරලා තියාගන්න. හැබැයි ලෙඩවීම කියන දේ උරුම කරගෙනමයි ඉන්නේ. ලෙඩවීම කියන එක කොයි වෙලාවෙ හරි අපි කරා එනවම තමයි. එහෙම තත්ත්වයක ඉන්නකොට අපි උත්සාහවත් වෙන්න ඕනේ ඇත්තටම කය රකින්න එක ගැනද, කය ලෙඩ නොවි පවත්වා ගන්න එක ගැනද, එහෙමත් නැත්නම් ලෙඩ වෙන කය මම කරගන්න, ලෙඩ වෙන කය මගේ කරගන්න, මනස ලෙඩ නොවි පවත්වා ගන්න එක ගැනද. පින්නතනේ අපි කරන්න ඕනේ ලෙඩ වෙන කය මම කරගත්ත, ලෙඩ වෙන කය මගේ කරගත්ත, මනස ලෙඩ නොවි පවත්වා ගන්නේ කොහොමද කියන එක ගැනයි අපි වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ. අපිට පුළුවන් නම් ඒ මනස ලෙඩ නොවි පවත්වා ගන්නට පින්නතනේ කායික දුක තරම්ම දුකක් බවට පත්වන්නේ නැහැ. ඒ නිසා අපි අද දවසේදී ලෝකේ එකම දිශාවකට දුවන්නම් වාලෙම දුවන්නේ නැතුව ටිකක් අපි නතර වෙලා බැලුවොත් පින්නතුනේ අපිට මේ ලෙඩවීම කියන දුක නැති කරන්නට පුළුවන්. ජරා මරණ දුක නැති කරන්නට පුළුවන්. ඒ නිසා අපි මේ ගැන ටිකක් කල්පනා කරන්නට ඕනේ. මේ ගැන අප්‍රමාදී වෙන්නට අපි අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට ඕනේ. ඒ නිසා මේ කාලවකවානුව ඔබට හොඳ පාඩමක් අපේ ජීවිතේට අපිට හොඳ දෙයක් එකතු කරගන්නට පුළුවන්. ලෙඩ වෙන කය ඇතුව ලෙඩ නොවන මනසක් සකස් කරගන්නට අවශ්‍ය වටපිටාවක් අපිට ගොඩනගා ගන්නට පුළුවන්. ඒ සඳහාම මේ දේශනාව හේතු උපනිශ්‍රේ කරගනිනවා කියලා අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා.
මේ විදිහට සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු. පළමුවෙන් අප සාර්ථක ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරතර ස්වාමීන් වහන්සේට සාදු දෙනමෙතන මේ උතුම් කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වන ලබත්තා. සියලු දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න.